10 වසර ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂය. අපි මේ වර්තමානයේ කතා කරමින් සිටින මාතෘකාව ගිණුම් කරන දෝෂ නිවැරදි කිරීම කියන 12 වන පාඩම් ඒකකය. එතකොට 12 වන පාඩම් ඒකකය කියන්නේ අපි දන්නවා 10 වසර විෂය නිර්දේශයේ අපිට සාකච්ඡා කරන්න තියෙන අවසාන පාඩම. ඉතින් අපි ව්‍යාපාර අධ්‍යයනය විෂයෙන් පාඩම් 3කුත් අනෙකුත් පාඩම් 9 ගිණුම් කරන අධ්‍යයනය කොටසිනුත් අපි මේ වෙන විට ක්‍රමක්‍රමයෙන් සාකච්ඡා කරගෙන ගිහිල්ලා තමයි අපි මේ අවසාන පාඩම් ඒකකය වන ගිණුම් කරන දෝෂ නිවැරදි කිරීම කියන මාතෘකාව අපි දැන් මේ සාර්ථකව සාකච්ඡා කරමින් පවතින්නේ. එහෙමනම් අපි දන්නවා අපිට මීළඟට අපිට තියෙන්නේ අපි මේ න්‍යාය කොටස් අපි හොඳින් ධාරණය කරගත්තයින් පස්සේ අපිට විභාග ප්‍රශ්න වලට උත්තර දීමට අපේ තියෙන හැකියාව අපි තවදුරටත් වර්ධනය කරගන්න ඕනේ. ඒක නිසා මම දායබර සිසු දැරිදැරියන්ගෙන් ඉල්ලා සිටිනවා මේ පාඩම් ඉතාමත් හොඳින් අධ්‍යයනය කරලා මේ කරුණු හොඳින් ධාරණය කර ගැනීම තමයි අපිට ඊළඟ පියවරට යෑමට අපිට තියෙන එකම ආයුධ ආම්පන්නේ. එමනම් අපි කුඩා මතක් කිරීමක් කරගමු. අපි මේ සාකච්ඡා කරන මේ 12 වන පාඩමේ අපි ආවරණය කළ කොටස් න්‍යාය කොටස් මොනවද කියලා. ඒකට අපි දන්නවා ගිණුම් කරන්නේ අරමුණු කියලා කියන්නේ ව්‍යාපාරයේ ඇල්මක් ඇති පාර්ශවයන්ට ව්‍යාපාරයේ පිළිබඳ තීරණ ගැනීම සඳහා අවශ්‍ය කරන ගිණුම් කරන තොරතුරු සම්පාදනය කිරීම. එමනම් අපි දන්නවා මේ ගිණුම් කරන ක්‍රියාදාමයේ තුලින් ඒකේ නිමමුවක් විදිහට අපි එළියට දාන මේ මූල්‍ය තොරතුරු මගින් නිවැරදි තීරණ ගන්න නම් අනිවාර්යයෙන්ම අවශ්‍යයෙන්ම සම්පූර්ණ වෙන්න ඕන කොන්දේසියක් තමයි මෙම මූල්‍ය තොරතුරු වල නිවැරදිභාවය. ඉතින් මූල්‍ය තොරතුරු වල නිවැරදිභාවය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ මේ ගිණුම් කරන ක්‍රියාවලිය කොතෙක් දුරට අපි නිවැරදිව කරලා තියනවද කියන කාරණය මත. නිසා අපි දන්නවා ව්‍යාපාරයක ගනුදෙනුවක් සිද්ධ වීමේ සිට මූල්‍ය තොරතුරු ආකාරයෙන් මේ මූල්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමේ ක්‍රියාදාමයේ දක්වා අපි සිදුවන ඒ පියවරයන් කීපයක් පසු කරලා තමයි මේ ගිණුම් කරන තොරතුරු අපි ලබා දෙන්නේ. ඒක නිසා මේ සෑම පියවරකදීම අපි මේ ගිණුම් කරන ක්‍රියාවලියේ යම්කිසි දෙයක් අපි සිද්ධ කරනවා. ඒ නිසා ඒ ගිණුම් කරන ක්‍රියාවලිය තුල අපි සිදු කරන මිනිස් මැදිහත් වීමෙන් සිදු කරන ඒ දේවල් වල තියෙන ගුණාත්මක භාවය අනිවාර්යෙන්ම තොරතුරු වල නිර්වද්‍ය භාවයට ඉවහල් වෙනවා. ඉතින් මේ තොරතුරු වල 100%ක නිර්වද්‍යතාවය කුමන ව්‍යාපාරයක වුවත් අපිට දකින්නට නොලැබෙන්න පුළුවන්. නමුත් සාධාරණ නිවැරදිතාවයක් 100%කට කිට්ටු වෙන්න නිවැරදිතාවයක් තියෙන විට තමයි අපිට ගිණුම් කරන පද්ධතිය පිළිබඳව අපිට විශ්වාසයක් ගොඩනැගෙන්නේ. ඒක නිසා අතිශයින්ම වැදගත් කාරණයක් තමයි මේ ගිණුම් කරන ක්‍රියාවලිය තුලදී ඇතිවෙන්න පුළුවන් දෝෂ මොනවද කියලා හඳුනා ගැනීම. ඒක නිසා අපි මුලින්ම කතා කරා මේ ගිණුම් කරන ක්‍රියාවලිය තුල සිදුවෙන්න පුළුවන් දෝෂ මොනවද කියලා. දෝෂ ඇතිවෙන්න පුළුවන් අවස්ථාවල් මොනවද කියලා. ඉතින් අපි කිව්වා ගනුදෙනුවක් සිදුවන මූලාශ්‍ර ලියකියවිලි තුලින් අපි මූලික සටහන් පොත්පත් වලට ගනුදෙනු අපි
පිටපත් කර ගැනීමේදී ඇතිවන මගහැරීම් ගිනුම් කරන දෝෂයක් ඇති කිරීමට බලපාන පළවෙනි හේතුවක් විදිහට. ඒ වගේම කිසියම් ගණදෙනුවක් අපි මූලාශ්‍ර ලියකියවිල්ලෙන් අපේ මූලික පොත්පන්ති වලට අපි පිටපත් කර ගත්තද ඒ පිටපත් කර ගන්නා ඒ ඉලක්කම වැරදියට අපි පිටපත් කර ගත්තොත් ඔන්න නැවත වතාවක් ගිනුම් කරන දෝෂයක් ඇති වෙනවා. ඉතින් අපි ඊළඟට දන්නවා මේ මූලික පොත්පන්ති කියලා කියන්නේ සුළු මුදල් පොත, මුදල් ගිණුම, බැංකු ගිණුම, ගැනුම් ගිණුම, විකුණුම් ජර්නලය සහ පොදු ජර්නලය කියලා අපි ඉගෙන ගත්තා. ඉතින් මේ මූලික සටහන් පොත්පත් වලින් අපි ඊළඟට මේ ගණදෙනු කොතනටද අරන් යන්නේ? ලෙජර් ගිණුම් වල. එහෙනම් නැවත වතාවක් ඔන්න මිනිස් මැදිහත් වීමක් සිද්ධ වෙලා ගිණුම් කරන ක්‍රියාවලිය තුල ඔන්න තවත් කටයුත්තක් කරනවා. මූලික සටහන් පොත්පත් වලින් අපි ගිණුම් තොරතුරු පිටපත් කර ගන්නවා කොතනටද? ලෙජර් ගිණුම් වලට. ඒ පිටපත් කිරීමේදී යම්කිසි දෝෂයක් සිද්ධ වුණොත්, ඉලක්කමක් මාරු වුණොත්, වැරදි ඉලක්කමක් ගත්තොත් නැවත වතාවක් ඔන්න ගිණුම් කරන දෝෂයක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟට අපි මේ ලෙජර් ගිණුම් වලට අපි ගිණුම් මූලික පොත්පත් වලින් අපි ගිණුම් තොරතුරු වාර්තා කරගත්තයින් පස්සේ අපි තව දෙයක් කරනවා ලෙජර් ගිණුම් තුලනය කිරීම. තුලනය කිරීමේදී යම්කිසි අඩුපාඩුවක් සිද්ධ වුණොත්, ඉලක්කමක් වැරදියට එකතු වුණොත්, වැඩියෙන් එකතු වුණොත්, අඩුවෙන් එකතු වුණොත් මේක නැවත වතාවක් ඔන්න දෝෂයක් සිදුවීමට ඔන්න මූලාරම්භයක්. මොකද අපි දන්නවා මූලික සටහන් පොත්පත් වලින් අපි ඊළඟට මේ ලෙජර් ගිණුම් පිළියෙල කරන්නේ යම්කිසි න්‍යායක් අනුව. ඒකට අපි කියනවා ද්විත්ව සටහන් න්‍යාය කියලා. ඒක නිසා ද්විත්ව සටහන් න්‍යාය අනුව නිවැරදිව සටහන් වන හර සටහනක් සහ ඊට අනුගාමී බැර සටහනක් තුලින් මේ ගිණුම් කරන සමීකරණය තුල සිටිමින් ඊට අනුගතව අපි ගණදෙනු හර බැර වශයෙන් වාර්තා කරනවා. ඒක නිසා ගිණුමක් තුලනය කිරීමේදී මොකක් හරි යම්කිසි දුර්වලතාවයක් ඇති වෙනවා කියලා කියන්නේ මේ සමතුලිතභාවය, ගිණුම් කරන සමීකරණයේ තියෙන සමතුලිතභාවය වෙනස් වීමට ඒක බලපානවා. අනිවාර්යෙන්ම වැඩි වුණත් අඩු වුණත් එක්ක හර පැත්ත අඩු වෙන්න පුළුවන්, එහෙම නැත්නම් බැර පැත්ත අඩු වෙන්න පුළුවන්. මේ දෝෂය අපිට හඳුනා ගන්න පුළුවන් ලේඛනයේ විදිහට අපි හඳුනාගත්තේ ශේෂ පිරික්සුම. ඒක නිසා ශේෂ පිරික්සුමක් කියලා කියන්නේ අලුත් දෙයක් නෙමෙයි. මේ අපිට හම්බෙන මේ අපේ තියෙන පොදු ලෙජරය තුල තියෙන සියලුම ගිණුම් වල, ලෙජර් ගිණුම් වල සාරාංශයක් පෙන්වන තැන තමයි ශේෂ පිරික්සුමක් කියලා කියන්නේ. අපි 11 වෙනි පාඩමේදී අපි අධ්‍යයනය කරා ශේෂ පිරික්සුම සකස් කරන ආකාරය ගැන, ශේෂ පිරික්සුම නිර්වචනය, මේ කරුණු. ඒක නිසා අපි දන්නවා ශේෂ පිරික්සුම තුල ජනිත වෙන්නේ, පෙන්눔 කරන්නේ මේ ලෙජර් ගිණුම් වල තියෙන හර ශේෂ හෝ බැර ශේෂ වල සාරාංශයක් කියලා අපි ඉගෙන ගත්තා. ඒක නිසා ඊටමත් වැදගත්. ලෙජර් ගිණුමක් නිවැරදිව තුලනය කරන්නේ නැතිව වැරදි අගයක් අපි ගියොත් එහෙම ශේෂ පිරික්සුම තුල තියෙන ගිණුම් කරන සමීකරණයත් එක්ක, එහෙම නැත්නම් ද්විත්ව සටහන් න්‍යායයත් එක්ක අපි ගිණුම් තබනකොට ගිණුම් දෙකක් අපි තබනවා. එක ගිණුමක ශේෂයක් වැරදියට එකතු කරනවා, අඩු කරනවා කියලා කියන්නේ මේ හර බැර තුලිතභාවයේ ද්විත්ව සටහන් තුලින් අපි තියාගන්න ඒ තුලිතභාවය නැති වෙනවා. ඒක පෙන්නන ලේඛනය තමයි ශේෂ පිරික්සුම කියලා කිව්වා. එhmenan ඊළඟට අපි සාකච්ඡා කළා ගිණුම් කරන දෝෂයක් පවතින බව අපිට ඉඟියක් පාන තැනක් අපිට හොයාගන්න පුළුවන්ද කියන එක. කියන්නේ අපි කලින් හඳුනාගත්ත ගිණුම් කරන දෝෂයක්, වැරද්දක් කොහොමද මේ ගිණුම් කරන ක්‍රියාවලිය තුළ සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඊළඟ දේ තමයි ගිණුම් කරන දෝෂයක් සිද්ධ වෙලා තියෙනවා නම් අපි දන්නවා අනිවාර්යයෙන්ම දෝෂය නිවැරදි කරන්න ඕන. එහෙමනම් ඒ දෝෂය අපි හඳුනා ගන්න පුළුවන් තැන කොතනද කියලා.
මෙන්න මේකෙදි තමයි අපි සාකච්ඡා කළේ මේ ශේෂ පිරික්සුම කියන ලේඛනය පිළිබඳව. මොකද මේ ලෙජර් ගිණුම් වල තියෙන ශේෂයන් ටික අපි ගේන තැන තමයි ඊළඟට ගිණුම් කරන ක්‍රියාවලිය තුල මේ ශේෂ පිරික්සුම කියන ලේඛනය. එතන මේ ශේෂ පිරික්සුම අපිට උදව් කරනවා ඇතැම් අවස්ථාවල් වල ගිණුම් කරන දෝෂයක් සිද්ධ වෙලා තියෙනවද කියන කාරණය හොයාගන්න. හැබැයි ශේෂ පිරික්සුමෙන් අපිට ඉඟියක් දෙන්නේ නැත්තම් එහෙම දෝෂයක් තියෙනවා කියලා ශේෂ පිරික්සුම නිවැරදිව තියෙන බවට අපිට සංඥාවක් ආවත් වැරද්දක් තිබුණත් ශේෂ පිරික්සුම නිවැරදිව තියෙනවා වගේ අපිට පෙන්වන්න පුළුවන්. මම ඒක ආයෙත් කියන්නම්. එහෙම තියෙද්දිත් ගිණුම් කරන දෝෂ තියෙන්න පුළුවන් කියලා අපි කතා කළා. ඒක නිසා අපි මේ ගිණුම් කරන දෝෂ අපි මූලික කොටස් දෙකකට අපි හඳුනගමු. පළවෙනි කොටස තමයි ශේෂ පිරික්සුමේ සමානත්වයට බලපෑමක් ඇති නොකරන දෝෂ. ශේෂ පිරික්සුමේ සමානත්වය කියලා කියන්නේ ලෙජර් ගිණුම් ද්විත්ව සටහන් න්‍යායත් එක්ක ගිණුම් තබන නිසා ශේෂ පිරික්සුම කියන ලේඛනය තුල තියෙන හරශේෂයන්ගේ එකතුව සහ බැරශේෂයන්ගේ එකතුව අවශ්‍යන්ම සමාන වෙන්න ඕන කියලා එකතු සමාන වෙන්න ඕන කියලා අවශ්‍යතාවයක් තියෙනවා කියලා අපි සාකච්ඡා කළා. ඒක නිසා යම්කිසි විදිහකින් අපි මේ ශේෂ පිරික්සුම අපි එකතු කරලා බලනකොට ගිණුම් සියල්ලේ එකතුව ඒ එකතුන් දෙක සමාන වෙන්නේ නැත්තම් දරුවනි අන්න එතනදී අපිට මූලික වශයෙන් සංඥාවක් දෙනවා ඉඟියක් දෙනවා ගිණුම් කරන දෝෂයක් අනිවාර්යෙන්ම තියෙනවා කියලා සක්සුදක්සේ අපිට පැහැදිලි වෙනවා. ඇයි ඒ? ද්විත්ව සටහන් න්‍යායත් එක්ක ගිණුම් තියෙනවා නම් සෑම ගිණුමකටම හර සටහනක් සහ සෑම ගිණුමකටම ඊට අනුගාමී බැර සටහනක් තියෙන්න ඕන. ඒක නිසා ඔන්න ඔය ආකාරයෙන් ගිණුම් දෙකක හර බැර ලෙස අපි ගිණුම් ගත කරන ගිණුම් වල සාරාංශයක් නම් ශේෂ පිරික්සුම කියලා මේ එකට එකතු වෙන්නේ. ඕනම ගිණුමක එක්ක තියෙන්න පුළුවන් වෙන්නේ හර ශේෂයක් එහෙම නැත්නම් බැර ශේෂයක්. ඒක නිසා ශේෂ පිරික්සුම තුල හර ශේෂ තියෙන එකතුන් එක පැත්තකත් බැර ශේෂයන් තියෙන ගිණුම් එක පැත්තකත් මේ දෙක තියෙනකොට අර ගිණුම් කරන සමීකරණය අනුව මේ එකතුන් දෙක අවශ්‍යයෙන්ම සමාන වෙන්න ඕන කියලා අපේ දරු දැරියන් තේරුම් ගත්තා. එhmenan ඒ සමානතාවය බිඳ වැටිලා තියෙනවා නම් අනිවාර්යෙන්ම ඒකෙන් පළවෙනි සංඥාව ලැබෙනවා ගිණුම් කරන දෝෂයක් තියෙනවා කියලා. ඒක නිසා එhmenan ශේෂ පිරික්සුමක සමානත්වයට බලපෑමක් ඇති නොකරන දෝෂ කියලා දෙවෙනි දෝෂ ඛණ්ඩයකුත් තියෙනවා කියලා අපි ඉගෙන ගත්තා. සමානත්වයට බලපෑමක් ඇති කරන දෝෂ සහ ශේෂ පිරික්සුමක සමානත්වයට බල නොපාන දෝෂක් තියෙනවා කියලා. ඒක නිසා ශේෂ පිරික්සුමක් ලස්සන්ට තුලණය වෙලා තියෙනවා නම් හරබැර එකතුන් දෙක අපි පොඩ්ඩක් අතරමං වෙනවා මේ ගිණුම් කරන තොරතුරු නිවැරදිද කියන එක. ඒ නිසා අන්න ඒ වගේ අවස්ථාවකත් දෝෂ තියෙන්න පුළුවන්. ඒ දෝෂ හොයාගන්න නම් ගිණුම් පරීක්ෂණයක් කරන්න ඕන. එහෙම නැත්නම් යම්කිසි වෙලාවකදී යම්කිසි ගිණුමක දෝෂයක් තියෙනවා කියලා හොයාගන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක තමයි අපි දන්නේ දෝෂයක් තියෙනවා කියලා. ඒක නිසා මේ දෝෂ කොට්ටාස දෙකම අපි නිවැරදි කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ගිණුම් කරන තොරතුරු නිවැරදි වෙන්න නම්. එහෙමනම් ශේෂ පිරික්සුමක ශේෂවල එකතුවට බලපෑමක් ඇති නොකරන ගිණුම් කරන දෝෂ විදිහට අපි හඳුනගත්තා. ගණදෙනු මූලික සටහන් වලින් සම්පූර්ණයෙන්ම මූලික පොත්පන්ති වලින් මගහැරීම. ඊළඟට එතකොට ඒ ගණදෙනුව කොහෙත්ම හර සටහන එන්නෙත් නැහැ බැර සටහන එන්නෙත් නැහැ ශේෂ පිරික්සුමට ලෙජර් ගිණුමකට එන්නෙත් නැහැ. දෙවෙනි දෝෂ කාණ්ඩය තමයි
මූලික සටහන් පොත්පත්වල දෝෂ සඳහන් වුවද වැරදි අගයක් මූලික සටහන් පොත්පත්වලට සටහන් වුණොත් ඒ වැරදි අගේ තමයි අපිට ලෙජර් ගිණුම් වලට එන්නේ. එතනදීත් සමානත්වයට බලපෑමක් නොවුනත් ශේෂ පිරික්සුමේ දෝෂයක් තියෙන බව අපිට පැහැදිලි වෙනවා. තුන්වන දෝෂ කොට්ටාසේ තමයි එකම ගනුදෙනුව ගිණුම් පොත්පත්වල දෙවරක් සටහන් වීම. හර සටහන් දෙකක් එනවා. උදාහරණයක් විදිහට වැටුප් රුපියල් 10000ක් ගෙවීම නිවැරදි සටහන වන්නේ වැටුප් ගිණුම හර මුදල් ගිණුම බැල. නමුත් වැටුප් ගිණුමට මේක දෙපාරක් දෙවරක් 10000ක් හර වුණොත් සහ මුදල් ගිණුම දෙවරක් මුදල් ගිණුම බැර වුණොත් හර බැර වශයෙන් මේක නිවැරදි වුණත් ගිණුම් කරන දෝෂයක් එතන තියෙනවා. මොකද වැටුප් කියන වියදම දෙවරක් ගිණුම්ගත වෙලා තියෙන නිසා. ඊළඟට හතරවන වැරදි ගණය තමයි අපි මේ ගිණුම් වලින් ශේෂ පිරික්සුමට සටහන් කිරීමේදී අපි නිවැරදි ගිණුමේ සටහන් නොකර වෙනත් ගිණුමක සටහන් කිරීම. උදාහරණයක් විදිහට අපි හිතමු ගොඩනැගිලි අලුත් වැඩියාවක් නිවැරදිව ගිණුම් තබනවා නම් අපි දිත්ත සටහන වන්නේ වියදමක් කියලා කියන්නේ නැවත නැවත සිද්ධ වෙන දෙයක්. රිකරන්ට් කියලා අපි කියනවා. නැවත නැවත සිදු වෙන දෙයක්. නමුත් වත්කම් ගිණුමක් කියලා කියන්නේ ඒක දිගුකාලීන වියදමක්. ඒක නැවත නැවත සිදු වෙන දෙයක් නෙමෙයි. ඒක නිසා ගොඩනැගිලි අලුත් වැඩියා වියදමක් අපි ගොඩනැගිලි ගිණුමට හර කරන්නේ නැහැ. ඒක නැවත නැවත අලුත් වැඩියාවල් සිද්ධ වෙන්න පුළුවන් කෙටි කාලීන නිසා අපි ඒක හර කරන්න ඕන වියදම් ගිණුමකට. වත්කම් ගිණුමකට නෙමෙයි වියදම් ගිණුමකට. එහෙම නොකර අපි වැරදිලා අපි කරන්නේ ගොඩනැගිලි ගිණුමට වියදම හර කරලා මුදල් ගිණුම බැර කිරීමක් සිද්ධ කරනවා. එතකොට මොකද්ද වෙන්නේ? ශේෂ පිරික්සුම තුලිත වුණත් ගිණුම් කරන දෝෂයක් සිද්ධ වෙලා තියෙනවා. ව්‍යාපාරයේ වත්කම් වැරදියට වැඩි අගයක් පෙන්නනවා. ඒ වගේම ව්‍යාපාරයේ වියදම් අඩුවෙන් පෙන්නනවා. මොකද අලුත් වැඩියා වියදමක් සිද්ධ වෙලා නැති නිසා. ඒතර ඒ ශේෂ පිරික්සුමක සමානත්වයට බල නොපාන හේතු. ඊට පස්සේ අපි අවසාන වශයෙන් සාකච්ඡා කරා ශේෂ පිරික්සුමක සමානත්වයට බලපාන ගිණුම් කරන දෝෂ තියෙන්න පුළුවන් කියලා. එවැනි දෝෂ වර්ග 5ක් තියෙනවා කියලා අපි හඳුනාගත්තා. මේ දෝෂ වර්ග 5 තමයි පළවෙනි දේ තමයි ගණදෙනුවක දිත්ත සටහනේ වරදක් සිදුවීම. එනම් ගණදෙනුවේ හර සංඛ්‍යාව එක සංඛ්‍යාවකුත් බැර සංඛ්‍යාව වෙනත් සංඛ්‍යාවකුත් අපි සටහන් කරොත් එතන ගිණුම් කරන සමීකරණය අනුව හර බැර නිවැරදි ආකාරයෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟ වැරදි ගණය තමයි ගිණුම් කරන්නේදී හර සටහනක් පමණක් සටහන් කිරීම අපිට අමතක වෙනවා බැර සටහන් කරන්න. ඊට පස්සේ අපේ තවත් සිදුවෙන්න පුළුවන් වරදක් තමයි මේ ගිණුම්කරණයේ තුලනය කිරීමේදී වෙන දෝෂ. අපි නිවැරදි ආකාරයෙන් හරබැර විදිහට අපි ගණදෙනු සටහන් කරලා තිබ්බත් ගිණුම් කරන තුලනය කිරීමේදී අපි හිතමු 27000ක් එකතු කරන්න ඕන එක 26000ක් විදිහට එකතු කරොත් 1000ක් අඩු වෙනවා. එතකොට එක ගිණුමක 1000ක් අඩු වුණාට අනෙක් ගිණුමේ මේ හරබැර නිවැරදි විදිහට සටහන් වෙලා තියෙන නිසා ඔන්න ගිණුම් කරන්නේ තුලිතභාවය සමතුලිතභාවය නැති වෙලා යනවා. ගිණුම් කරන දෝෂයක් ඇති වෙනවා. එහෙමනම් ලෙජර් ගිණුම් තුලනය කිරීමේදී ඊට පස්සේ අවසාන වශයෙන් මේ ලෙජර් ගිණුම් වලින්
ශේෂ පිරික්සුමට මේ ගණදෙනු උපුටා ගැනීමේදී දෝෂ සිදු වෙන්න පුළුවන්. එක ගිණුමක තියෙන ශේෂය වැරදි ආකාරයෙන් අපි ශේෂ පිරික්සුමට කොපි කරගත්තොත් එතන ගිණුම් දෝෂයක් ඇති වෙනවා. මෙන්න මේ ටික තමයි අපි මෙතෙක් මේ 12 වන පාඩමේදී අපි සාකච්ඡා කරපු දේවල් කරුණු. එහෙමනම් අපි අවසානයේ එහෙමනම් ඉගෙන ගත්තා මොකද්ද? ශේෂ පිරික්සුමේ සමානත්වයට බලපාන දෝෂයක් සිද්ධ වුණොත් අපි ඒක අපිට පේනවා ශේෂ පිරික්සුමේ හර පැත්ත එහෙම නැත්තම් බැර පැත්තේ එකතුවේ අඩුවක් තියෙනවා. එහෙමනම් ඒ එකතුවේ අඩුවක් තියෙන ඒ පැත්තට ඒ අඩුපාඩු ප්‍රමාණය අපි හඳුන ගන්නවා. අපි හිතමු හර පැත්ත බැර පැත්තට වඩා රුපියල් 10,000කින් අඩුයි කියලා. ඒ වගේ අවස්ථාවක අපි කරන්නේ අපි බලෙන් මේ ශේෂ පිරික්සුම තුලිත කරලා දානවා. කොහොමද කරන්නේ? අඩුපාඩු වෙච්ච ඒ 10,000 අපි හර පැත්තට එකතු කරනවා. එතකොට එහෙම එකතු කරනවා නම් ඒ දාන ගණදෙනුවට අපි මොකද්ද කියන්නේ? ඒකට අපි తాවකාලිකව කියනවා අවිනිශ්චිත ගිණුම කියලා. ඒ කියන්නේ ගිණුම් ශේෂයක් වගේ අපි යමක් පෙන්නනවා 10,000ක් හර පැත්තක්. නමුත් ඒක ඇත්තටම නිවැරදි ගිණුම් ශේෂයක් නෙමෙයි. අවිනිශ්චිත. තාම අපි තීරණයකට ඇවිල්ලා නැති දෝෂයක් තියෙන තැනක්, නිවැරදි කරන්න ඕන තැනක්, අන්න ඒ සංඥාව දෙන්න තමයි අවිනිශ්චිත එහෙම නැත්නම් සස්පෙන්ස් account කියලා අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ. ඒ වගේ සස්පෙන්ස් account එකකට ඒ තියෙන හිඟය හර පැත්තෙන් හරි බැර පැත්තෙන් හරි අපි දැම්මයින් පස්සේ ඔන්න නැවත වතාවක් අපිට මේ ශේෂ පිරික්සුමේ හර පැත්ත එකතුව සහ බැර පැත්තේ එකතුව සමාන විදියට අපිට පේනවා. නමුත් මේ ආකාරයෙන් අවිනිශ්චිත ගිණුමක මේ වගේ ශේෂයක් පෙන්නලා අපිට ගිණුම් සකස් කරොත් ඒකේ නිවැරදිතාවයක් අපිට ඇතිවන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම ඒ අවිනිශ්චිත ගිණුමේ තියෙන ඒ ශේෂයට අදාළ දෝෂ සමහරලාට එකක් වෙන්න පුළුවන්. දෝෂ 5-6ක් වෙන්න පුළුවන්. ඒක එක ගණදිනුවක් වෙනවා කියලා අපිට අවශ්‍යම කියන්න බෑ. එක දෝෂයක් කියලා. දෝෂ රාශියක එකතුව විවිධ විදිහට ගිහිල්ලා තමයි අවසාන වශයෙන් පෙන්නන වෙනස තමයි ඒ අවිනිශ්චිත ගිණුමට යන්නේ. ඒක නිසා ඒකට පාදක වෙච්ච සියලුම වැරදි ගිණුම් කරන දෝෂ අපි හඳුනගෙන ඒවා නිවැරදි කරන්න අපිට අවශ්‍යයි. එහෙමනම් ඒ නිවැරදි කිරීමේ අවශ්‍යතාවය සහ නිවැරදි කිරීමේ ක්‍රමවේදයට අපි කිව්වා අපි ඒක කරන්නේ මේ පොදු ජර්නලයේ ජර්නල් සටහන් යොදවමින් කියලා. පොදු ජර්නලය කියන ලේඛනය අපි ඉගෙන ගත්තේ මේ මූලික පොත්පන්ති වලින්. එතකොට ඒකෙදි අපි ඉගෙන ගත්තා පොදු ජර්නලය අපිට අවශ්‍ය වන එක අවස්ථාවක් විදිහට මේ ගිණුම් කරන දෝෂ නිවැරදි කිරීම. ඒක නිසා ගිණුම් කරන දෝෂ නිවැරදි කිරීමේ යන මාතෘකාව යටතේදීත් අපිට මේ පොදු ජර්නලය කියන ඒ ලේඛනය අපිට භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඒ සඳහා අපි ගිණුමක වරදක් අපි නිවැරදි කරන විට අපි හර සටහන බැර සටහන අපි වෙන වෙනම පෙන්නලා ඒ පිළිබඳ අපිට අදහසක් ලබා ගැනීමට අපි සංලක්ෂයක් කියලා දෙයක් අපි ලියනවා. ඊටමත් කෙටි විස්තරයක් ඒ දෝෂ නිවැරදි කිරීම පිළිබඳ පෙන්වන එකට තමයි අපි කියන්නේ ජර්නල් සටහනක සංලක්ෂය කියලා. මනම් දෝෂ නිවැරදි කරන්න අපි ජර්නල් සටහනක් භාවිතා කරන අතරතුර අපි අවිනිශ්චිත ගිණුමක ශේෂයක් අපිට පෙන්නනවා නම් ඒ ශේෂය අවිනිශ්චිත ගිණුමේ ශේෂය ඉවත් වන ආකාරයට අදාළ ඒ ලෙජර් ගිණුම් ටිකත් අපි වෙන වෙනම අපි යාවත් කාලින කරන්න ඕන කියන කාරණයත් අපි හඳුනාගෙන තමයි අපි ක්‍රියාකාරකම් අපි මේ වන විට සාකච්ඡා කළා ක්‍රියාකාරකම් 3ක්. එhmenan අද අපි මේක අවස්ථාවක් කරගන්නවා මේ අපේ පෙළ පොතේ අපිට ලැබෙන අනෙකුත් ක්‍රියාකාරකම් කීපයක් අපි එකතු වෙලා අපි සාකච්ඡා කිරීම යෝග්‍යයි කියලා. එහෙමනම් අද අපි සාකච්ඡා කරමු
ක්‍රියාකාරකම් අංක 4. මේ විදිහට අපි කියමු. සමිතගේ ව්‍යාපාරයේ විසින් 2000 අපි හිතමු 21 කියලා. 12/30ක් වන දින පිළියෙල කරනු ලැබූ ශේෂ පිරික්සුමේ හර සහ බැර තීරුවල එකතුව එකිනෙකට සමාන නොවූ හේයින් එම වෙනස රුපියල් 5500ක් අවිනිශ්චිත ගිණුමේ බැර කරන ලදී. ඔන්න බලන්න වෙනසක් තිබිලා තියෙනවා. මේ වෙනසට මොකද්ද සිද්ධ කරලා තියෙන්නේ? එම වෙනස රුපියල් 5500 අවිනිශ්චිත ගිණුමේ බැර කරන ලදී. ඒකෙන් අපිට ඉංගියක් දෙනවා ශේෂ පිරික්සුමේ කොයි පැත්තේද මේ වෙනස ඇවිල්ලා තියෙන්නේ කියලා, මතුවලා තියෙන්නේ කියලා. පසුව සිදු කළ පරීක්ෂාවේදී වෙනසක් තියෙනවා කියලා අපි හොයාගත්තොත් ඒ වෙනස හොයාගන්න තුරු අපිට ගිණුම් එකින් එක පරීක්ෂා කරන්න සිද්ධ වෙනවා. අන්න ඒ පරීක්ෂණයේදී තමයි අපිට මේ දෝෂවලට හේතුපාදක වෙච්ච අපිට කරුණු අනාවරණය කරගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් මෙන්න ඒ පරීක්ෂණයේදී අපි හොයාගත්ත අනාවරණය කරගත්ත වැරදි සියල්ල අපිට පෙන්නලා තියෙනවා කරුණු කාරණා 5ක් හැටියට. පළවෙනි කාරණය තමයි දුරකථන ගාස්තු ගිණුමේ හර පැත්තේ එකතු රුපියල් 5000ක් අඩුවෙන් සටහන් කර ඇත. අන්න බලන්න අර අපි ඉස්සෙල්ලා මේ සාරාංශගත කළ ශේෂ පිරික්සමක සමානත්වයට තුලිතභාවයට බලපෑමක් ඇති කරන ගිණුම් කරන දෝෂයක් මොකද්ද අපි එතෙන්දි කිව්වා මේ අපි ගිණුමක් පියවන අවස්ථාවේදී ඒකේ එකතුව අපි වැරදි අගයකින් සටහන් කළොත් අනිවාර්යයෙන්ම ගිණුම් කරන දෝෂයක් ඇති වෙනවා කියලා. එකතුව 5000ක් අඩුවෙන් සටහන් වුණාලු. මොකද්ද? දුරකථන ගාස්තු වියදම් ගිණුමක. එහෙනම් අපි දන්නවා වියදමක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් වියදමක වැඩිවීම අපි ගම්ම්‍ය වෙන්නේ හර ශේෂයකින්. හර ශේෂය අඩුවෙන් පෙන්නනවා කියලා කියන්නේ ශේෂ පිරික්සුම පැත්තෙන් හිතුවොත් එහෙම ශේෂ පිරික්සුමේ හර තීරයේ තමයි මේ 5000ක අඩුවක් ඇති වෙන්නේ. හර තීරුවේ එකතුවේ 5000ක් අඩුවෙන් සටහන් වෙන්න මේක හේතු වෙනවා. දෙවැනි දේ තමයි ගොඩනැගිලි අලුත් වැඩියාව සඳහා ගෙවූ රුපියල් 30000ක් මුදල් පොතේ නිවැරදිව සටහන් කොට ගොඩනැගිලි ගිණුමට හර කර ඇත. දැන් මේක කියනවා නමුත් මේක බැලූ බැල්මට අපිත් අතරමං වෙනවා මොකද්ද මේ වරද කියලා සමහරවන්ට තේරෙයි. දැන් මම හිතන්නේ ඕගොල්ලන්ටත් මේ ප්‍රශ්නේ ඇති. බලන්න. ගොඩනැගිලි අලුත් වැඩියාව සඳහා ගෙවූ 30000ක මුදලක් මුදල් පොතේ නිවැරදිව සටහන් කරලා කියන්නේ වියදමක් කියලා කියන්නේ මුදල් පොත බැර කරනවා. ගොඩනැගිලි ගිණුමට හර කරලා තියෙනවා. ඉතින් මොකක්ද ඇති දෝෂය? හර බැර හරිනම් ඇයි මේක වැරදි කියලා කියන්නේ? මේක මොන දෝෂයක්ද? අපිටත් හිතෙනවා මේකේ කිසිම වරදක් නැහැ කියලා. නමුත් මේකේ වරදක් තියෙනවා. මොකද මේ 30000 කියලා කියන්නේ මොකද්ද? අලුත් වැඩියා වියදමක්. එහෙම නේද? අලුත් වැඩියා වියදමක් දරුවනේ. අලුත් වැඩියා වියදමක්. මොකද්ද අලුත් වැඩියාවක් කියලා කියන්නේ? අලුත් වැඩියාවක් කියලා කියන්නේ වියදමක්. මතකද? ගිණුම් කරන මූලධර්ම. ගණදෙනු අපි වර්ග කරා වත්කම් වගකීම් හිමිකම් ආදායම් සහ වියදම් කියලා. අපි නිවැරදිව ගණදෙනුවක් වර්ග කරන්න ඕන. අලුත් වැඩියා වියදමක් කළා නම් වියදම් ගිණුමකට තමයි ඒක හර කරන්න ඕන. නමුත් මෙතනදී මොකද්ද කරලා තින්නේ? ගොඩනැගිලි ගිණුමට හර කරලා. ගොඩනැගිලි කියලා කියන්නේ කුමන වර්ගයේ ගණදෙනුවක්ද? ගොඩනැගිල්ලක් කියලා කියන්නේ මොකද්ද? ඒක නැවත නැවත සිද්ධ කරන වියදමක්ද? නැහැ. ගොඩනැගිල්ලක් අපි හදන්නේ බොහෝ කාලයකට එකයි. ඒවට අපි කියනවා ප්‍රාග්ධන වියදම් කියලා. ප්‍රාග්ධන වියදම් අපි හඳුනගන්නේ ව්‍යාපාර භාෂාවෙන් ව්‍යාපාරික වත්කම් විදිහට. ව්‍යාපාරික වියදම් විදිහට නෙමෙයි. ගණදෙනු වර්ගීකරණයේදී අලුත් වැඩියා වියදමක් වියදම් විදිහටත් ප්‍රාග්ධන වියදමක් පමණක් වත්කමක් විදිහටත් අපි හඳුනගන්න පුළුවන්. එhmenan මෙතන තියෙන දෝෂය තමයි
වියදම් ගිණුමකට හර කරන්නේ නැතුව වත්කම් ගිණුමකට හර කිරීම නිසා ඇතිවන දෝෂය. නමුත් මේ දෝෂය ගැන අපි හොඳින් කල්පනා කරොත් අර අපි කලින් විග්‍රහ කරපු විශ්ලේෂණය කරපු කරුණු කාරණාත් එක්ක අපි මේක සම්බන්ධ කරොත් ශේෂ පිරික්සුමේ තුලිතභාවයට මේකෙන් බලපෑමක් ඇති වෙනවද නැද්ද කියන කාරණය අපි එතෙන්දි කිව්වා. සමහර ගන්දෙනු තියෙනවා ශේෂ පිරික්සුමක එකතු වල සමානත්වයට බල නොපාන දේවල් තියෙනවා කියලා. ශේෂ පිරික්සුම සමානව පේනවා දෝෂයක් තියෙනවා. එහෙනම් මේකත් අන්න ඒ කාණ්ඩයට ඇති වෙන දෙයක්. මොකද හරබැර කියන න්‍යායත් එක්ක හරියටම මේ දිත්ත සටහන් න්‍යායයට අනුගතව තමයි මේ සටහන වෙලා තියෙන්නේ. නමුත් දෝෂය සිදු වෙලා තියෙන්නේ වැරදි ගිණුමක සටහන් වීම පමණයි. තුන්වෙනි දෝෂය. ගැනුම් සඳහා නිකුත් කළ රුපියල් 45000ක චෙක්පත මුදල් පොතේ නිවැරදිව සටහන් කර ඇති. නමුත් ගැනුම් ගිණුමට හර කර ඇත්තේ 54000ක් විදිහට. බලන්න වැරදි සිද්ධ වෙන ආකාරය. 45000 කියන එක අපි ලියන්න යනකොට අපිට 5යි 4යි මාරු වෙනවා. 4 5 අනිත් පැත්තට ලියුවොත් මොකද වෙන්නේ? 54000 වෙනවා. නේද? මුදල් පොතේ 45000ක් බැර කරනවා ගැනුම් ගිණුමේ 54000ක් හර කරනවා. දිත්ත සටහනත් එක්ක හරිද? දිත්ත සටහන කියලා කියන්නේ හර කරන ප්‍රමාණයටම සමාන වටිනාකමක් බැර කිරීම. එමනම් 9000ක වරදක් මෙතනදී සිද්ධ වෙනවා. ඒක නිසා අනිවාර්යෙන්ම ගිණුම් කරන සමීකරණයේ තුලිතභාවයට මේක බලපෑමක් ඇති කරන දෙයක්. හර ශේෂයන් ටික සහ බැර ශේෂයන් ටික සමාන නොවෙන්න වෙන හේතුවක් විදිහට මේක අපිට හඳුනා ගන්න පුළුවන්. හතරවෙනි වරද තමයි රුපියල් 5000ක් වූ වැටුප් ගිණුමේ ශේෂය. ශේෂ පිරික්සුමට අරන් යන විට දක්වලා ඇත්තේ 500ක් විදිහට. ශේෂ පිරික්සුමක් සකස් කරනවා කියලා කියන්නේ අමුතු දෙයක් නෙමෙයි. මේ ලෙජර් ගිණුම් වල තියෙන ශේෂයන් ටික ඒ ආකාරයෙන්ම එක්කෝ හර පැත්තේ තීරුවේ පෙන්නනවා. එහෙම නැත්නම් බැර පැත්තේ තීරුවේ පෙන්වීමට තමයි ශේෂ පිරික්සුමක් සකස් කරනවා කියන්නේ. එහෙමනම් මේ ගිණුම් කරන දිත්ත සටහන් න්‍යායත් එක්ක තිබ්බ ගිණුමක ශේෂය එක ගිණුමක ශේෂය පමණක් අඩුවෙන් හෝ වැඩියෙන් උපුටා ගන්නවා කියලා කියන්නේ දරුවනි ඒක ශේෂ පිරික්සුමේ සමානත්වයට බලපාන දෝෂයක් කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. 5000ක් 500ක් විදිහට අපි හඳුනා ගැනීමේ දෝෂය. හරි. මොකද්ද පස්වෙනි වරද? විකුණුම් ගිණුමේ බැර පැත්ත රුපියල් 6000ක් අඩුවෙන් එකතු කර ඇත. මේකත් නැවත වතාවක් ලෙජර් ගිණුම් තුලනය කිරීමේදී සිදුවෙච්ච දෝෂයක්. අවසාන දෝෂ වර්ග දෙකෙන් තමයි මේ අවසාන දෝෂ දෙක සිද්ධ වෙලා තියෙන්නේ. එමනම් මොකද්ද අපෙන් බලාපොරොත්තු වෙන්නේ? ඉහත සඳහන් වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් පෙන්වන්න. දෙවැනි එක තමයි ආරම්භක ශේෂය දක්වමින් අවිනිශ්චිත ගිණුම පිළියෙල කරන්න. ආරම්භක ශේෂය දක්වමින් අවිනිශ්චිත ගිණුම පෙන්වන්නලු. එහෙම නේද? ඒ කියන්නේ නිවැරදි කරනවා කියලා කියන්නේ නිවැරදි කිරීමේ ජර්නල් සටහන් කියලා කියන්නේ අපි ගිණුම් සටහන්. ඒ කියන්නේ කුමන ගිණුමක්ද අපි හර කරන්නේ? අපි දන්නවා ගිණුම් කරන දෝෂයක් නිවැරදි කරනකොට සමහර වෙලාවට අපිට සිද්ධ වෙනවා ලෙජර් ගිණුම් වල ඇතැම් වැරදි හදන්න. ඇතැම් වැරදි තියෙනවා ශේෂ පිරික්සුමට උපුටා ගැනීම වැනි වැරදි තිබ්බොත් එහෙම සමහර වෙලාවට අපිට ඒකේ සමහරලාට ලෙජර් ගිණුම් වලට බලපෑමක් නොවන අවස්ථාවල් තියෙන්න පුළුවන්. ඒක නිසා අපි ඒ වගේ අවස්ථාවක අපිට දිත්ත සටහනක් නොලැබෙන්න පුළුවන්. එක ගිණුමක් හර කිරීමත් තව ගිණුමක් බැර කිරීමත් අවශ්‍යයෙන්ම සිදු නොවෙන්න පුළුවන්. ඇතැම් දෝෂ පමණක්. නමුත් අනෙකුත් දිත්ත සටහන් වලට බලපාන සමහර දෝෂ තියෙනවා. එහෙම නැත්නම් වැරදි ගිණුම් වල තියෙන දෝෂ තියෙනවා.
ඒ වගේ දේවල් නිවැරදි කරනකොට අපිට සිද්ධ වෙනවා සමහර වෙලාවට මොකද්ද මේ අවිනිශ්චිත ගිණුම හරහා සහ ලෙජර් ගිණුම් හරහා මේ දේවල් සිද්ධ කරන්න දිත්ත සටහනත් එක්ක. ඒක නිසා මේ තියෙන දෝෂයේ ස්වභාවය අනුව තමයි ඒ අපිට කරන්න ඕන දේ නිවැරදි කිරීමේ ඒ ක්‍රමවේදය තීරණය වන්නේ. එහෙමනම් අපි දැන් මේ හඳුනාගත්ත මේ වැරදි දෝෂයන් පහ ඔස්සේ අපි තවදුරටත් බලමින් අපි මේ ගානෙන් අපේ මේ ක්‍රියාකාරකමින් අපෙන් අපේක්ෂා කරන මේ කාරණා දෙක අපි දැන් ඉදිරිපත් කිරීමට උත්සාහ කරමු අපි දෙගොල්ලෝ එකතු වෙලා. පළවෙනි දේ තමයි වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන්. එමනම් අපිට සිද්ධ වෙනවා මොකද්ද? පොදු ජර්නලයේ ආකෘතිය සකස් කරගන්න. ඒක නිසා අපි මුලින්ම අපි පොදු ජර්නලයේ ආකෘතිය අපි මෙන්න මේ ආකාරයෙන් අපි සකස් කරගමු. අපි දන්නවා පොදු ජර්නලය මෙන්න මේ වගේ ආකෘතියකින් තමයි අපි පෙන්වන්නේ. අපි මුලින්ම අපි පෙන්නනවා අපිට දිනේ පෙන්වන්න පුළුවන් අපි මේක කරන කවද්ද කියලා. ඊට පස්සේ අපි ජර්නලය දාන ඒ ලේඛනය අපි දන්නවා ඒ ආකෘතියට අංකයක් තියෙනවා. ඒකට අපි කියනවා ඒ ජර්නල් අංකය මොකක්ද කියලා. ඊළඟට අපි මෙතන විස්තරයක් අපි පෙන්නනවා. මේක ඇතුලේ තමයි අපි අර හර සහ බැර සටහන් ටික අපි පෙන්වන්නේ. ඒ නිසා අපි මෙන්න මේ ආකාරයෙන් අපි ආකෘතිය සකස් කර ගන්නවා. ඊළඟට අපි ලෙජර් ගිණුමේ තියෙන කුමන ගිණුමකටද මේක යන්නේ කියන ඒ ගිණුම පිළිබඳවත් අපි පෙන්නනවා. අවසාන වශයෙන් අපි මේ හර සහ බැර සටහන් දෙක අපි පෙන්නනවා මේ ආකාරයෙන්. හර කිරීමක්ද සිද්ධ වෙන්නේ එහෙමත් නැත්නම් බැර කිරීමක්ද සිද්ධ වෙන්නේ කියලා. එහෙමනම් අපි දැන් මෙන්න මේ විදිහට අපි සකස් කරගන්න ආකෘතිය අපි ඒකේ මේ ශීර්ෂ ටික අපි ලකුණු කරගන්න උත්සාහ කරමු. මෙන්න මේ ආකාරයෙන්. දිනය ජර්නල් අංකය විස්තරය සංගල පිටුවත් අපි පෙන්නනවා. ලෙජර් ගිණුමේ මේ අපි ලියන මේ ගිණුම තියෙන ස්ථානයේ පෙන්වීම තමයි මේ සංගල පිටුවෙන් අපි පෙන්වන්නේ. ඊට පස්සේ අවසානයේදී අපි ලැබෙනවා හර කිරීම සහ බැර කිරීමට අදාළ ඒ සටහන්. ඊළඟට මෙන්න මේ අපේ හර බැර ඒක සටහන් වුණායින් පස්සේ අපි යටින් තමයි මේ ගිණුම් සංලක්ෂය අපි පෙන්වුම් කරන්නේ. එහෙමනම් ආකෘතිය මෙන්න මේ ආකාරයෙන් අපි සකස් කරගත්තයින් පස්සේ අපිට සිද්ධ වෙනවා මේ එකින් එක ගණදිනුවට අදාළ ජර්නල් සටහන් ටික පෙන්වන්න. හොඳයි. අපි දැන් එකින් එක අරගමු. පළවෙනි වරද තමයි දුරකථන ගාස්තු ගිණුමේ හර පැත්තේ එකතුව රුපියල් 5000කින් අඩුවෙන් සටහන් කර තිබීම. මේ හේතුව නිසා දුරකථන වියදමේ එකතුව ශේෂ පිරික්සුමට මාරු කරන්නේ රුපියල් 5000ක් අඩුවෙන්. ඒක නිසා අපි දන්නවා හර පැත්තේ එකතුව 5000කින් අඩුවෙන් තමයි පෙන්눔 කරන්නේ. එහෙමනම් අපිට සිද්ධ වෙනවා මේකට අදාළ ජර්නල් සටහන පෙන්නන අතරතුර අපිට සිද්ධ වෙනවා මේ දෙවෙනි කොටසෙන් අපිට කියන්නේ අවිනිශ්චිත ගිණුමත් පිළියෙල කරන්න කියලා. ඒතර අවිනිශ්චිත ගිණුම පිළියෙල කරනවා කියලා කියන්නේ ඒක අවිනිශ්චිත ගිණුම නිවැරදි කරන වෙලාවල් වලදී සමහර වෙලාවට මේ දිත්ත සටහන් ක්‍රියාත්මක වෙනවා. සමහර වෙලාවට මේ අවිනිශ්චිත ගිණුමේ හර කරන සටහනට අදාළව බැර කිරීමේ ලෙජර් සටහනක් නොවෙන්නත් පුළුවන්.
ඒ වගේ දෝෂත් සමහරවිට තියෙන්න පුළුවන්. මේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ශේෂ පිරික්සුමට අගයක් මාරු කිරීමේදී වැරදි අගයකින් එක ගියොත් එහෙම ඒකෙදි අපිට සිද්ධ වෙන්නේ අපිට ඇත්තටම මේ ඒක නිවැරදි කිරීමට අපිට දිත්ත සටහනක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අවිනිශ්චිත ගිණුම හරහා එක සටහනකින් පමණක් ඒ වරද නිවැරදි කරන්න අපිට පුළුවන්. ඒක නිසා අපි ඊටමත් සැලකිල්ලෙන් ප්‍රවේශමෙන් කල්පනාකාරීව තමයි මේකට අදාළ දිත්ත සටහන් අපි පෙන්눔 කරන්න ඕනේ. ඒක නිසා අපි එකටම මේ දේවල් කරගෙන යමු කියලා මම යෝජනා කරනවා. අපේ දුවලා පුතාලත් පුළුවන් නම් මේ අවස්ථාවේදී පොතක් පෑනක් අරගෙන සමහර වෙලාවට මට ඉස්සෙල්ලා ඕගලන්ට පුළුවන් මේ නිවැරදි කිරීමේදී ඕගලන්ට කියන්න. ඒක නිසා අපි ඒ විදිහට කල්පනා කරලා කරමු. නිකන් මං කියන දේ නිකන් අහගෙන ඉන්නේ නැතුව ඕගලොන්ගේ බුද්ධියෙන් ඕගලොන්ගේ තර්කය කරන්න පුළුවන් හැකියාවෙන් තර්ක කරලා මොකද්ද මේ නිවැරදි කිරීමේ ජර්නල් සටහන කියන එක දැන් ඕගොල්ලෝ කල්පනා කරගන්න ඕන. හොඳයි. මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? දුරකථන ගිණුමේ හරපැත්තේ එකතුව 5000ක් අඩුවෙන් සටහන් කර ඇත. දුරකථන ගිණුමේ හරපැත්තේ එකතුව 5000ක් අඩුවෙන් තමයි සටහන් කරලා තියෙන්නේ. එහෙමනම් අපි දැන් මේක නිවැරදි කරන්න අපි මොකද්ද කරන්න ඕන? අපි දන්නවා දුරකථන මේක දිනයක් අපිට දීලා තියෙනවද? ඔව් එහෙම දීලා නැහැ. ඒ නිසා දිනයක් අපිට දාන්න පුළුවන්. ජර්නල් අංකය 1 කියලා අපි හිතමු. එහෙම වුණොත් දුරකථන එකතුව මොකද්ද සිද්ධ වෙන්නේ? 5000ක් අඩුවෙන් තමයි සටහන් වෙලා තියෙන්නේ. දුරකථන කියන වියදම රුපියල් 5000ක් අඩු නිසා අපි දන්නවා රුපියල් 5000ක් දුරකථන වියදමට අපි එකතු කරන්න ඕන කියලා. එතකොට මේ අඩු වෙච්ච 5000 දැන් කොතනද තියෙන්නේ? ශේෂ පිරික්සුමේ මේක තියෙන්නේ. ශේෂ පිරික්සුමේ හරපැත්තේ එකතුව 5000ක් අඩුවෙන් දැන් සටහන් වෙලා තියෙන්නේ. ඒක නිසා අපි මේ ගණදෙනුව ගැන විතරක් අපි කල්පනා කරොත් එහෙම අපි හිතමු නිකන් වෙන මොනවත් දෝෂයක් නැහැ කියලා. හරි? එතකොට අපි මොකද්ද කරන්නේ? දුරකථන කියන වියදම 5000කින් අඩු වුණා නම් දරුවනි මොකද්ද සිද්ධ වෙන්නේ? අවිනිශ්චිත ගිණුමේ එකට අපි කියනවා මොකද්ද අපි කියන්නේ? අවිනිශ්චිත ගිණුමක් අපි ගන්නවානේ. අනිත් ඔක්කොම හරි නම් අපි මේ වගේ හදන අවිනිශ්චිත ගිණුමක් හදලා අපි ඉගෙන ගත්තා. ශේෂ පිරික්සුම එකතු කරනකොට හරශේෂ පැත්තේ අඩුවක් තිබ්බොත් එහෙම අපි ඒ හර පැත්තේ තියෙන ශේෂය අපි හඳුනගෙන ඒ වෙනස හඳුනගෙන අපි මොකද කරන්නේ? අවිනිශ්චිත ගිණුමේ ශේෂයක් විදිහට ඒක හඳුන ගන්නවා. කීයක්ද? රුපියල් 5000ක් කියලා. මම මේ නිකන් ඕගලන්ට උපකල්පනය කිරීමක් පමණයි සිද්ධ කරේ. මේ ගානේ වෙන කිසිම දෝෂයක් නැහැ. සිද්ධ වෙන්නේ දුරකථන කියන වියදම උපුටා ගැනීමේදී ඒ කියන්නේ ලෙජර් ගිණුමේ එකතුව රුපියල් 5000කින් අඩුවෙන් එකතු කිරීම නිසා මොකද්ද සිද්ධ වෙන්නේ? ශේෂ පිරිසුමටත් මේක යන්නේ රුපියල් 5000ක් අඩුවෙන්. නමුත් මේකේ බැර සටහන වන මුදල් ගිණුම 5000ක් බැර වෙලා තියෙනවා. මුදල් ගිණුම 5000ක් බැර වෙලා තියෙනවා කියලා කියන්නේ මුදල් ගිණුම හරියට ඒ ශේෂය අඩු වෙලා තියෙනවා. නමුත් ඒක අනිත් පැත්තෙන් වියදමක් විදිහට එකතු වෙලා තියෙනවා. මුදල් අඩු වෙලා වියදමක් විදිහට ඒක ආපහු වෙන තැනකින් ඒක පෙන්වන්නේ නැති නිසා ශේෂ පිරික්සමේ හර පැත්තේ දෝෂයක් තමයි හිඟයක් ඇති වෙනවා. බැර පැත්තට වඩා හර පැත්ත රුපියල් 5000කින් අඩු වෙන්න හේතු වෙන දෝෂයක් තමයි මේක. ඒක නිසා ඒක අපි හඳුනගන්නේ අපි හිතමු අවිනිශ්චිත ගිණුමේ හර ශේෂයක් විදිහට කියලා. දැන් මේක නිවැරදි කරනවා නම් අපි මොකද්ද කරන්න ඕන? දුරකථන කියන ගිණුම එකත් මම ලියන්න. මෙන්න දුරකථන කියන ගිණුම. මෙන්න දුරකථන ගිණුම. මොකද්ද සිද්ධ වෙන්නේ? මේ දුරකථන ගිණුමේ ශේෂය අපි හිතමු පෙන්වන්නේ රුපියල්
7500යි කියලා දැනට පෙන්වන්නේ. නිකන් හිතනවා මම උපකල්පනයක් හොඳේ. දැනට පෙන්වන්නේ ශේෂය 7500යි. නමුත් ඇත්ත ශේෂය වෙන්න ඕන කුමක්ද? රුපියල් මේ 5000ක් එකතු වෙන්න ඕන මේකට තව. මෙන්න මේ ආකාරයෙන්. ඇත්ත ශේෂය එහෙමනම් වෙන්නේ 12500ක්. එහෙමනම් ශේෂය පහළට ගෙන යන්න ඕන. දැනට පෙන්වන්නේ 7500යි. නිවැරදි කිරීමක් අවශ්‍යයි වැඩි කරන්න ඕන 5000කින් මේ දෝෂය නිසා ඇත්ත ශේෂයේ විදිහට යන්න ඕන රුපියල් 12500ක්. එහෙමනම් මේ දෝෂය නිවැරදි කරන විට ද්විත්ව සටහන මොකක්ද? අපි දන්නවා මේක දැනට කොතනද මේ දෝෂය අපි පෙන්වන්නේ తాවකාලිකව. తాවකාලිකව තමයි අපි අවිනිශ්චිත ගිණුමකට මේ 5000 දාන්නේ. අපි හොයාගන්නේ නෑ දෝෂය මුලින්ම අපිට පේනවා ශේෂ පිරික්සීමේ හර පැත්තේ 5000ක් අඩුය. ඒක නිසා ඒ පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කරන තුරු తాවකාලිකව අපි මේ 5000 වෙනස අපි මෙන්න මේ විදිහට මාරු කරලා තියෙනවා අවිනිශ්චිත ගිණුමකට. දැන් තමයි අපි මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණය ආරම්භ කරන්නේ. ගණදිනු එකින් එක පරීක්ෂා කරගෙන යනකොට මෙන්න අපිට ගණදිනුවක් හම්බ වෙනවා. මුදල් පොත බැර වෙලා ඊට පස්සේ දුරකථන ගිණුම රුපියල් 5000කින් එකතු අඩුවෙන් තමයි එකතු වෙන්නේ. ඒක දාලා වුණාට එකතුවේ අඩුවක් සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා මොකද්ද සිද්ධ වෙන්නේ? හර පැත්තේ අඩුවක් තියෙනවා. ඒක නිසා දුරකථන වියදම දැන් රුපියල් 5000ක් අඩුවෙන් පෙන්වන්නේ 7500ක් විදිහට ඇත්ත වියදම 12500ක් වෙන්න ඕන. එහෙමනම් ඇත්ත වියදම 12500ක් විය යුතු නිසා අපි මේ 5000 අපි එකතු කරනවා දුරකථන වියදම් ගිණුමට. එහෙමනම් මේක හර කරනවා නම් අපි බැර කරන්නේ මොන ගිණුමද? අවිනිශ්චිත ගිණුම. මෙන්න අවිනිශ්චිත ගිණුම. දුරකථන කියලා ද්විත්ව සටහන අනුව තමයි අපි මේක කරන්නේ. දුරකථන කියලා අවිනිශ්චිත ගිණුම අපි බැර කරනවා රුපියල් 5000කින්. දැන් මොකද්ද සිද්ධ වෙන්නේ? අවිනිශ්චිත ගිණුමේ තියෙන ශේෂය ඉවත් වෙලා යනවා. පහළට ගෙන යන ශේෂයක් තව දුරටත් අවිනිශ්චිත ගිණුමේ නැහැ. මොකද අපි උපකල්පනය කරා වෙනත් කිසිම දෝෂයක් නැහැ කියලා අවිනිශ්චිත ගිණුමේ ශේෂය ඉවත් වෙලා යනවා. නමුත් මට මෙතෙන්දී ඔයගලන්ට උගන්වන්න අවශ්‍ය වුණේ මෙන්න මේ ද්විත්ව සටහන පමණයි. මොකද්ද මේ දෝෂය නිවැරදි කරන්න නම් දුරකථන කියන වියදම් ගිණුම රුපියල් 5000කින් අපි මෙන්න මේ ආකාරයෙන් අපි හර කරන්න ඕන. එහෙමනම් ඒක බැර කරන ස්ථානය තමයි මොකද්ද? අවිනිශ්චිත ගිණුම. පැහැදිලිද? අවිනිශ්චිත ගිණුම. අවිනිශ්චිත ගිණුම. දුරකථන ගිණුම සහ අවිනිශ්චිත ගිණුම. මේක හර වෙන අතරතුර අවිනිශ්චිත ගිණුම බැර වෙනවා රුපියල් 5000කින්. එහෙනම් ඒක අපි මෙන්න මේ ආකාරයෙන් බැර පැත්තෙන් පෙන්නනවා. එතන මේකට අදාළ සංලක්ෂය විදිහට පෙන්වන්නේ දුරකථන ගිණුමේ හර පැත්තේ එකතුව 5000ක් අඩුවෙන් පෙන්වීමේ වරද නිවැරදි කිරීම. දුරකථන ගිණුමේ හර ශේෂය රුපියල් 5000ක් අඩුවීමේ අඩුවෙන් එකතු වරද නිවැරදි කිරීම. එමනම් මේක තමයි
පළවෙනි දෝෂේ නිවැරදි කරන ආකාරය. එහෙමනම් දැන් මොකද අපිට අර මේ ගානේ දෙවෙනි කොටසෙන් අපෙන් අහනවා අවිනිශ්චිත ගිණුමත් පිළියෙල කරන්න කියලා. ඒක නිසා අපි අවිනිශ්චිත ගිණුමත් මෙන්න මේ ආකාරයෙන් අපි සකස් කරගමු. අපි සරල ආකෘතියෙන් විතරක් කරමු. වැඩිදුර අනිත් ලෙජර් පිටුව ඒ කොටස් අපි මේක ලියන්නේ නැහැ. අපි දිත්ත සටහන් ඉගෙන ගැනීමට පමණයි අපි මේක භාවිතා කරන්නේ. එහෙමනම් මේක තමයි අවිනිශ්චිත ගිණුම. අවිනිශ්චිත ගිණුම අපි තාම මේකේ මේ ගානේ අපිට අවිනිශ්චිත ගිණුමේ ශේෂයක් පිළිබඳ අපිට ඉංගියක් දීලා තියෙනවද? හරි තියෙනවා. හර සහ බැර ශේෂවල එකතුව සමාන නොවූ හේයින් එම වෙනස රුපියල් 5500 අවිනිශ්චිත ගිණුමට බැර කරන ලදී. හොඳින් මේ උපදේශ පරීක්ෂා කරලා අපි හර ශේෂයක්ද බැර ශේෂයක්ද තියෙන එක හඳුනගෙන අපි අවිනිශ්චිත ගිණුමේ ආරම්භක ශේෂය අපි පිහිටවන්න ඕන. මෙතෙන්දි කියන්නේ අවිනිශ්චිත ගිණුමේ බැරට ශේෂයක් තියෙනවා කියලා පමණයි. ඒක නිසා අපි කරන්නේ අවිනිශ්චිත ගිණුමේ බැර ශේෂයක් විදිහට පෙන්නනවා. කීයක්ද? රුපියල් 5500ක්. මේ වැරදි නිසා අපිට අවිනිශ්චිත ගිණුමේ පෙන්නන සාරාංශගත ශේෂය තමයි රුපියල් 5500. හොඳයි. අපි නැවතත් අපි ගානට යමු. මොකද්ද? අපි මේක නිවැරදි කරන්න දාන දිත්ත සටහන දැන් අපි පෙන්නනවා. අපි මොකද කරන්නේ? දුරකථන ගිණුම හර කරනවා 5000ක්, අවිනිශ්චිත ගිණුම බැර කරනවා රුපියල් 5000ක්. එමනම් මොකද සිද්ධ වෙන්නේ? අපිට අවශ්‍ය වෙනවා මොකද්ද? දුරකථන ගිණුම. ඒකත් අපි මේ විදිහට ගමු. දුරකථන ගිණුමේ ශේෂය රුපියල් කීයක්ද? රුපියල් 5000ක් අඩුවෙන් සටහන් වීමේ දෝෂය තමයි අපි නිවැරදි කරන්නේ. 5000ක් දුරකථන ගිණුම හර කරා අවිනිශ්චිත ගිණුම බැර කරා රුපියල් 5000ක්. එමනම් අවිනිශ්චිත ගිණුම කියලා මම ලියනවා. අවිනිශ්චිත ගිණුමේ අපි යනවා කොතනටද? අපි එතනට ගිහිල්ලා මොකද කරන්නේ? දුරකථන කියන ප්‍රතිවිරුද්ධ ගිණුමේ නමින් අපි රුපියල් 5000ක් අපි බැර කිරීමක් සිද්ධ කරනවා. හරිද? හේතුව තමයි දුරකථන ගිණුමේ හර පැත්තේ එකතුව රුපියල් 5000ක් අඩුවෙන් සටහන් කිරීම. එමනම් දෙවනුව අපි ඊළඟ එකට බලමු. ගොඩනැගිලි අලුත් වැඩියාව සඳහා ගෙවූ රුපියල් 30000ක් මුදල් පොතේ නිවැරදිව සටහන් කොට ගොඩනැගිලි ගිණුමට හර කරලා තියෙනවා. එමනම් මේ දෝෂය අපි කිව්වා මේක ශේෂ පිරික්සීමේ තුලනයට බලපාන දෝෂයක් නෙමෙයි කියලා. නමුත් අපිට තවදුරටත් මේක නිවැරදි කරන්න ඕන. ගොඩනැගිලි අලුත් වැඩියාව සඳහා ගෙවූ වියදම අලුත් වැඩියා ගිණුම හර කරලා ගොඩනැගිලි ගිණුමෙන් අපි ඉවත් කිරීමක් සිද්ධ කරන්න ඕන. වත්කම් ගිණුමේ අගය නිවැරදි ගානට පෙන්වන්න අගය රුපියල් 30000යි. එවනම් අපි දියමු. ජර්නල් අංක 2 අපි හර කරනවා ගොඩනැගිලි අලුත් වැඩියා ගිණුම. අලුත් වැඩියා ගිණුම කියලා මම මේ විදිහට ලියලා හර කරනවා ගොඩනැගිලි අලුත් වැඩියා ගිණුම හර රුපියල් 30000යි. බැර කරන්නේ කොතනද?
ගොඩනැගිලි ගිණුමේ තමයි දැනට මේක පෙන්වන්නේ. ගොඩනැගිලි ගිණුම. බැර රුපියල් 30000යි. එමනම් මේකේ සාරාංශය තමයි ගොඩනැගිලි අලුත් වැඩියා වියදම ගොඩනැගිලි ගිණුමට හර කිරීමේ වරද නිවැරදි කිරීම. එතකොට අපිට මේ ගානේ අපෙන් අහලා නැහැ ලෙජර් ගිණුම් ඔක්කොම තියන්න කියලා. ඒක නිසා අනවශ්‍ය දේවල් අපි කරන්න ඕනේ නැහැ. එhmenan අපි මේ දැන් කරපු සටහනේ මේකේ සටහනක් අවිනිශ්චිත ගිණුමට යන්නේ නැති නිසා අපි මේක ලෙජර් ගිණුම් පිළියෙල කිරීම අපි සිද්ධ කරන්නේ නැහැ. එහෙමනම් අපි දැන් ගිණුම් දෙකක් අපි සකස් කරලා අවසానයි. ඒක නිසා අපි පොඩි මේක පැහැදිලිතාවය ලබා ගන්න ඕන නිසා මම මේක මෙහෙම මේක වෙන් කරනවා. මේ පළවෙනි එක මේක දෙවෙනි එක. හරි. අපි බලමු තවත් එක සටහනක් මේ තිරේම අපි පෙන්වන්න බලමු. මෙන්න මේ ආකාරයට. නැත්තම් අපිට පුළුවන් මේකම ඉදිරියට අරන් යන්න. හරි. අපි දැන් යොමු වෙමු අපේ ඊළඟ වරද මොකක්ද කියලා. අපි මේක අවසන් කරා මේකත් අවසන් කරා. තුන්වෙනි එක තමයි ගැනුම් සඳහා නිකුත් කළ රුපියල් 45000ක චෙක් පත මුදල් පොතේ නිවැරදිව සටහන් කර ඇති නමුත් ගැනුම් ගිණුමට හර කර ඇත්තේ රුපියල් 54000ක් ලෙසයි. මොකද්ද වරද? 45000ක ගැනුම් වියදමක් මුදල් පොත නිවැරදිව බැරවන අතර ගැනුම් ගිණුමට හර කරන්නේ ඉලක්කම් දෙක මාරු කරලා 54000ක්. එතකොට මොකද්ද මේ දෙකේ වෙනස? කීයක්ද වැඩිපුර යන්නේ? රුපියල් 9000ක්. රුපියල් 9000ක් ගැනුම් කියන වියදම් ගිණුම වැඩිපුර සටහන් වෙනවා. ගැනුම් කියන වියදම් ගිණුම 54000ක් කියන්නේ 9000ක් වැඩිවීමක්. එහෙමනම් මොකද්ද මේකේ නිවැරදි කිරීමේ සටහන? මේක ශේෂ විශ්මේ සමානත්වයට බලපාන වරදක් කියලා අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරපු නිසා අපි එහෙමනම් මේ ගැනුම් ගිණුමට හර කරපු 54000න් 9000ක් වැඩිපුර තියෙන නිසා මේකේ දිත්ත සටහන තමයි ගැනුම් ගිණුම බැර කරන්නත් ඕන. එහෙමනම් හර කරන්නේ කොතනද? දැන් මේ වරද කොතනින්ද අපිට පෙන්වන්නේ මේ తాවකාලිකව පෙන්වන තැන අපි කිව්වා ගැනුම් පැත්ත 9000කින් වැඩි කරා නම් ගැනුම් කියලා කියන්නේ හරශේෂයක් තියෙන ගිණුමක් නිසා ශේෂ පිරික්සමේ හර පැත්තේ වැඩිපුර රුපියල් 9000ක් එකතුවක් නිර්මාණය වෙනවා. ඒ වෙනස తాවකාලිකව අවිනිශ්චිත ගිණුමේ බැර පැත්තේ තමයි දැන් පෙන්눔 කරන්නේ. ඒක තුලණය කරන්න తాවකාලිකව අපි කරන්නේ අවිනිශ්චිත ගිණුමේ බැර ශේෂයක් දාන එක. නමුත් අපි මේ වැරදි කීපයක සාරාංශයක් ගැනයි අපි කතා කරන්නේ. ඒක නිසා ඒ සියල්ලේම තියෙන ඒවා එකින් එක කැපිලා ගිහිල්ලා අන්තිමට බැර ශේෂයක් 5500ක ශේෂයක් තමයි අවිනිශ්චිත ගිණුමේ පෙන්වන්නේ. මේ දෝෂ සියල්ල නිවැරදි කරන්න ඉස්සෙල්ලා. ඒක නිසා අපි එකින් එක අවිනිශ්චිත ගිණුම ගැන හිතන්න ඕනේ. නමුත් අපි දන්නවා මොකද්ද මේ වරද නිවැරදි කරන්න නම් අපි දන්නවා
ගැනුම් ගිණුමෙන් මේක ඉවත් කරන්න ඕන නිසා බැර කරන්න ඕන ගිණුම ගැනුම් ගිණුම නම් හර කරන්න ඕන අනිවාර්යෙන්ම අවිනිශ්චිත ගිණුම. එහෙමනම් මේ දෝෂය ඉවත් කරන්නේ අපි අවිනිශ්චිත ගිණුම හරහා අපි වෙනත් පාටකින් ලියමු. අවිනිශ්චිත ගිණුම හර කරනවා. හර කීයක්ද? රුපියල් 9000ක්. සහ අපි බැර කරන්නේ ගැනුම් ගිණුම රුපියල් 9000ක්. මේ සන්ලක්ෂය විදිහට අපි ලියන්නේ ගැනුම් ගිණුමේ එකතුව රුපියල් 9000කින් වැඩිපුර දැක්වීම නිවැරදි කිරීම අදහස එන විදිහට සන්ලක්ෂය අපි පෙන්눔 කරන්න ඕන. ඒ නිසා මම මේ ගැනුම් ගිණුමේ ගිණුම අපි ලෙජර් ගිණුම් ටික අපි පෙන්වන්න අපිට දැන් සිද්ධ වෙනවා. මොකද්ද අපි දන්නවා ගැනුම් ගිණුම අපි පෙන්눔 කරොත් මෙන්න මේ ආකාරයට ගැනුම් ගිණුම මොකද්ද සිද්ධ වෙන්නේ? ගැනුම් ගිණුමේ ශේෂය දැනට පෙන්වන්නේ අපි හිතමු රුපියල් 54000යි කියලා. තේරුම් ගැනීමේ පහසුව සඳහා වෙන ගනුදෙනු මොනවත් නැහැ කියලා උපකල්පනය කරොත් ගැනුම් රුපියල් 54000ක් විදිහට තමයි ලෙජර් ගිණුම පෙන්වන්නේ. නමුත් අපි හොයා ගන්නවා මේක 45000 වෙන්න ඕන කියලා. ඒක නිසා අපි දන්නවා ගැනුම් ගිණුමේ පහළට ගෙන යන ශේෂය පහළට ගෙන ගියා කීයක්ද? රුපියල් 45000ක්. එහෙමනම් 54000යි 9000කින් අපිට ගැනුම් ගිණුම බැර කරන්න සිද්ධ වෙනවා අවිනිශ්චිත ගිණුම කියලා. අපි ඒක තමයි හඳුනාගත්ත ජර්නල් එන්ට්‍රි එක. අවිනිශ්චිත ගිණුම හර 9000යි ගැනුම් ගිණුම බැර 9000යි. ගැනුම් ගිණුම බැර 9000යි. හරි. එහෙමනම් 9000කින් අපි අවිනිශ්චිත ගිණුම මොකද්ද කරන්නේ? ගැනුම් ගිණුම කියලා හර කරනවා. ඔන්න ගනුදෙනුවේ ද්විත්ව සටහන අපි පෙන්눔 කරා හර බැර. හොඳයි. අපි දැන් යොමු වෙමු අපේ හතරවන වරද. රුපියල් 5000ක් වූ වැටුප් ගිණුමේ ශේෂය ශේෂ පිරිසුමේ දක්වා ඇත්තේ 500ක් ලෙසයි. 5500ක් විදිහට තමයි පෙන්වන්නේ වැටුප් ගිණුම. එhmenan මොකද්ද සිද්ධ වෙන්න ඕන? වැටුප් ගිණුමේ ශේෂය මොකද්ද වෙලා තියෙන්නේ? රුපියල් 4500කින් ඒ කියන්නේ 5500 විදිහටනේ පෙන්වන්නේ. 5500 විදිහට පෙන්වන්නේ. එහෙමනම් හිගේ කීයද? හිගය රුපියල් 4500යිනේ. 4500ක් අඩුවෙන්නේ පෙන්වන්නේ. 5000 අඩු කිරීම 500. වැටුප් කියන වියදම 4500කින් වැඩි කරන්න ඕන අපි තව. ඒක තමයි නිවැරදි ජර්නල් සටහන. එහෙමනම් අපි ආකෘතිය තවදුරටත් අපි දීර්ඝ කරගමු. මේක පෙන්වන්න ඕන නිසා අපි කළු පාටෙන් අඳින නිසා අපි කළු පාට තෝරගත්තා. මේ විදිහට ආකෘතිය අපි දීර්ඝ කරගන්නවා. ඒ වගේම අපි වෙනත් පාටක් තෝරගමු. අපි ගමු මේ වගේ දම් පාට. ඉස්සල්ලා අපි මේ පැහැදිලිතාවය සඳහා අපි මේකත් අපි මේ විදිහට වෙන් කර ගන්නවා.
වෙන් කරගෙන අපි ජර්නල් සටහන අපි ලියමු. මොකක්ද අපි කිව්වේ? ජර්නල් අංකය මං හිතන්නේ මේක 3 වෙන්න ඇති. දැන් අපි කරන මේ සටහන අංක 4. අපි වැටුප් ගිණුම එකතුව 4500කින් අඩු වෙලා තියෙන නිසා නිවැරදි කරන්න නම් වැටුප් ගිණුමේ එකතුව 4500කින් අපි හර කළ යුතුයි. වියදමක් වැඩි කරන්න ඕන නම් වියදම් ගිණුම හර කරන්න ඕන. එමනම් මේ වෙනස දැන් පෙන්වන්නේ අවිනිශ්චිත ගිණුමේ නිසා අපි අවිනිශ්චිත ගිණුමෙන් ඒක ඉවත් කිරීම සඳහා අපි අවිනිශ්චිත ගිණුම කියලා රුපියල් 4500ක් අපි බැර කරනවා. මොකද්ද මේකේ සංලක්ෂයේ විදිහට අපි දාන්නේ? සංලක්ෂයේ විදිහට අපි දාන්නේ වැටුප් ගිණුමේ එකතුව රුපියල් 5000ක් අඩුවෙන් පෙන්වීමේ එකතු කිරීමේ වරද නිවැරදි කිරීම. ඒක තමයි සංලක්ෂය. එවනම් අපි වැටුප් ගිණුමත් අපි සකස් කරගමු. මෙන්න මේ ආකාරයෙන්. මේ තමයි අපේ මොකද්ද වැටුප් ගිණුම. එමනම් වැටුප් ගිණුම අපි දැනට 500ක් වෙන්න ඇති පෙන්වන්නේ ශේෂය. ශේෂය ගෙනියන්න ඕන පහලට කීයක්ද? රුපියල් 5000ක්. 5000ක් ගෙනියන්න ඕන. එහෙමනම් අඩුපාඩුව තියෙන්නේ රුපියල් 4500ක් අවිනිශ්චිත ගිණුම කියලා. මේ ජර්නල් සටහන තමයි අපි ලිව්වේ. වැටුප් ගිණුම 4500යි අවිනිශ්චිත ගිණුම බැර රුපියල් 4500යි. අවිනිශ්චිත ගිණුම බැර රුපියල් 4500යි. මොකද්ද ගිණුම? වැටුප් කියලා තමයි අපි බැර කරන්නේ. හොඳයි. අපි ලෙජර් ගිණුමත් අපි සකස් කරගත්තා. ඊළඟට අපි බලමු අවසාන දෝෂය නිවැරදි කරන ආකාරය. අවසාන දෝෂය වෙත යොමු වෙමු. පස්වෙනි දෝෂය. විකුණුම් ගිණුමේ බැරපැත්ත රුපියල් 6000කින් අඩුවෙන් එකතු කරලා තියෙනවා. විකුණුම් ගිණුමේ බැරපැත්ත, විකුණුම් කියන්නේ ආදායමක්, ආදායම් පැත්තේ බැරපැත්ත 6000කින් අඩුවෙන් එකතු කරලා තියෙනවා. එහෙනම් මොකද්ද සිද්ධ වෙන්නේ? ශේෂ පිරික්සීමේ බැරපැත්ත 6000ක් අඩුවෙන් තමයි පෙන්වන්නේ. එහෙමනම් අවිනිශ්චිත ගිණුම පැත්තෙන් ගත්තොත් එහෙම අවිනිශ්චිත ගිණුමේ මේ අවස්ථාවේ බැර ශේෂයක් තමයි පෙන්වුම් කරන්නේ. එහෙමනම් විකුණුම් අපි දැන් නිවැරදි කිරීමේ ජර්නල් සටහන අපි ලියමු. අපි දන්නවා ආකෘතිය නැවතත් අපිට දීර්ඝ කරගන්න සිද්ධ වෙනවා. මේ ආකාරයෙන් මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? විකුණුම් බැරපැත්ත 6000ක් අඩුවෙන් එකතු කරලා තියෙනවා. එහෙනම් විකුණුම් ගිණුමේ අපි දන්නවා විකුණුම් ගිණුම වැඩි වෙන්න ඕන. බැර කරන්න ඕන. බැරපැත්ත අඩුවෙන් එකතු වෙච්ච නිසා විකුණුම් ගිණුම අනිවාර්යයෙන්ම බැර කරන්න ඕන. එහෙමනම් හර කරන්නේ මොන ගිණුමද? අවිනිශ්චිත ගිණුම. දැනට මේක පෙන්වන්නේ මේ වෙනස අවිනිශ්චිත ගිණුමේ අවිනිශ්චිත ගිණුම තමයි රුපියල් 6000කින් අපි හර කරන්න ඕන. එහෙමනම් මේක තමයි
පස්වෙනි එක විකුණුම් රුපියල් 6000කින් අඩුවෙන් එකතු දෝෂය නිවැරදි කිරීම. නිකි. මේක තමයි අපි අවසාන සංලක්ෂය. ඒකට අදාළ දිත්ත සටහන අපි දැන් ලෙජර් ගිණුම් ගත කරොත් අපිට සිද්ධ වෙනවා නැවත වතාවක් අලුතෙන් ගිණුමක් ආරම්භ කරගන්න. ඒකට අපි කියනවා විකුණුම් ගිණුම කියලා. ආරම්භක ශේෂයක් අපි දන්නේ නැහැ. නමුත් විකුණුම් ගිණුම අපි දන්නවා රුපියල් 6000කින් අඩුවෙන් තමයි සටහන් වෙන්නේ. ඒක නිසා අවිනිශ්චිත ගිණුම කියලා අපි ඒ 6000 අවිනිශ්චිත ගිණුමට අපි හර කරලා දානවා. කීයක්ද? රුපියල් 6000ක් විකුණුම් ගිණුම කියලා. මේක තමයි දිත්ත සටහන් අනුව අපි මේ දාන සටහන. එහෙනම් දැන් මොකද්ද වෙන්නේ? දැන් අපි හරිද ගිණුම් දෝෂ සියල්ල අපි හඳුනගත්තද? ඔක්කොම නිවැරදි කරා. ජර්නල් සටහන් ටික පෙන්නුවා. ආරම්භක ශේෂය දක්වමින් අවිනිශ්චිත ගිණුම පිළියෙල කරන්න කියලා කිව්වා. නමුත් අපි තාම ආරම්භක ශේෂයත් අපි දැක්කුවා. අපි අවිනිශ්චිත ගිණුම පිළියෙල කරා. දැන් අපි බලමු එහෙමනම් දෝෂ සියල්ල නිවැරදි කරා නම් දැන් මොකද්ද සිද්ධ වෙන්න ඕන? අවිනිශ්චිත ගිණුමේ ශේෂය ඉවත් වෙලා යන්න ඕන. తాවකාලිකව අපි අවිනිශ්චිත ගිණුමේ ශේෂයක් විදිහට හඳුනගත්තද ගිණුම් පරීක්ෂණය තුලින් දෝෂ එකින් එක අපි හඳුනගෙන දෝෂ නිවැරදි කිරීම තමයි අපි දැන් මේ සිද්ධ කළේ. එහෙමනම් අවශ්‍යයෙන්ම අවිනිශ්චිත ගිණුමේ ශේෂය ඉවත්ව යා යුතුයි. අපි දැන් බලමු එහෙම ඉවත් වෙලා යනවද කියලා. වැරදිලාවත් ශේෂය ඉවත් වෙලා ගියේ නැත්නම් අපි අනුගමනය කරපු ඒ ගිණුම් වල යම්කිසි දෝෂයක් තියෙනවා කියන එක තමයි එයින් පෙන්눔 කරන්නේ. හොඳයි. එhmenan ඒක පරීක්ෂා කිරීම සඳහා දැම්මම අවිනිශ්චිත ගිණුම තුලනය කිරීමට යොමු වෙන්නම්. එහෙමනම් මේකේ ශේෂයක් ඉතුරු වෙන්නේ නැහැ කියලා කියන්නේ හර ශේෂ වලට බැර ශේෂ සමාන වෙන්න ඕන. 9යි 6යි 15000යි. ඒ වගේම මේ පැත්තෙන් එනවා 0 0 10 0 එකක් ඉතිරි 6යි 11යි 15යි. අපේ අපේක්ෂිත ප්‍රතිඵලය අපිට ලැබුණා. අපි මුලින්ම හඳුනාගත්ත මේ අවිනිශ්චිත ගිණුමේ මෙන්න මේ වෙනස එහෙම නැත්නම් මෙන්න මේ ශේෂය අපි ඉවත් කිරීම සඳහා අවශ්‍ය මේ ජර්නල් සටහන් ඔක්කොම තියලා අපි දිත්ත සටහන් අනුව ඒවා නිවැරදි කළා. අන්තිමට මේ ගිණුම තුලනය කරන්න යන විට අපිට පේනවා නිරීක්ෂණය වෙනවා අවිනිශ්චිත ගිණුමේ ශේෂය ඉවත් වෙලා යනවා කියලා. එහෙමනම් මේ ක්‍රියාකාරකම් අංක 5 තුලින් අපි අද ඉගෙන ගත්තා ශේෂ පිරික්සීමේ සමානත්වයට බලපාන සහ බල නොපාන දෝෂ හඳුනගෙන ඒ දෝෂ නිවැරදි කිරීමේ ක්‍රමවේදය මොකක්ද කියලා. එහෙමනම් අපි මේ පරිච්ඡේදය අපි මෙතකින් නිමා කරනවා. අපි නැවත වතාවක් හමු වෙමු සාකච්ඡා කිරීම සඳහා ඊළඟ ක්‍රියාකාරකම්.